හිතනවා බන්දුරු ගුණවර්ධන මහත්මයාගේ කතාව අහනකොට එතුමා අද කතා කරේ බොහොම ශෝකයෙන් කනගාටුවෙන් කලකිරීමෙන්. ඒ කතාවේ ස්වරය අහපුවම බන්දුරු ගුණවර්ධන මහත්මයාව දන්න අපි අර අහපුවම තේරුණා කියන්නේ මම එතන හිටියට මම පුන්නක්කු කන්නේ මම චොකලට් කෑවයි. ඒ කතාවෙන්ම තේරුණා හොරු එක්ක හිටියට මම හොරෙක් නෙමෙයි කියනවා වගේ හැඟීමක් තමයි අපිට දැනුනේ. සම්පූර්ණ පිළිගන්නවා. එතුමා එතනදී කිව්වා සුදුලුණු කතාවට උත්තරයක් ආවේ නැහැ. මොකද එතුමාට සුදුලුණු වලින් හොරකම් කරපු එක කවුද කියලා කියන්න බෑ. ඒක අපි ඇයි සර් දැන් සර් ගියෝනේ සර් පොලිසිය ගියා කියලා. ඔව් ඇමතුමා ලුණු වලින් හොරකම් කරපු එක පිළිබඳ මේ නියෝජ්‍ය පොලිස්පති අත්සන් කළා දීලා එවලා තියෙන්නේ පරීක්ෂණය යනවා. උසාවියේ තියෙනවා. උසාවිය තමයි කියන්න ඕනේ. උසාවියට ගිහලා තව දන්න දෙයක් තියෙනවා නම් ඒ දන්න ටික එකතු කරන්න. දන්න ටික එකතු කරන්න. ආදරය කරනවා නෑ. ඔබතුමා අමාරුවේ දන්නේ නැහැ තව. ඔබතුමා කිව්වා වගේ වෙසක් පොයට ගිහිලා පන්සල් ගිහිලා බණ අහලා පොඩ්ඩක් ඔළුව සංසුන් කරගෙන හරි පැත්තට එයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි එතනින් එහාට බන්දුරු ගුණවර්ධන මහත්මයාට මොකුත් කියන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාරිභෝගිකයන්ට අදාළම අපේ රාජ්‍ය සේනාධිපති මහත්මයා කතා කරපු කතාවකට මම යොමු වෙන්නට පොඩ්ඩක් කැමති වෙනවා. මුලින්ම ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මට ඊයේ දවසේ ගැන පුදුම කලකිරීමක් තියෙනවා. 27යි 2 යටතේ ප්‍රශ්නයක් අහපුවම මේ පාර්ලිමේන්තුවේ ඉඳලා මම දැකපු බොරු උත්තර ටිකක් දීපු ඇමතිවරයෙක්ගේ උත්තර කිහිපයක් දැකපු දවසක් තමයි ඊයේ. ඒකට හේතු කරුණු සියලු දේ ඒ උත්තර පිටින්ම ඒ උත්තර වලට දීපු කරුණුත් එක්කම අද දවසේදී මේ පාර්ලිමේන්තුව අපි එලි කරන්න සූදානම්. මේක පාරිභෝගිකයට අදාළ දෙයක් ගරු බන්දුරු ගුණවර්ධන ඇමතුමනි. මේකට මුලින්ම මම කියන්නම් අපේ රටේ දැන් අද තියෙන ලෝකේ යුද්ධ දෙකක් තියෙනවා. එක තමයි ෆිසිකලි අපි කරන යුද්ධ සහ සයිබර් යුද්ධය. සයිබර් යුද්ධය මේ ලෝකේ දැන් පිළි අරගෙන තියෙනවා ෆිසිකල් අවි ආයුධත් එක්ක මිනිසුත් එක්ක හැප්පෙන යුද්ධයට වඩා භයානකම යුද්ධ තමයි සයිබර් වෝ කියන එක. ඒ නිසා තමයි ලෝකේ ටෙක්නොලොජි තාක්ෂණයත් එක්ක යනකොට මේ සයිබර් සිකියුරිටි කියන එක පිළිබඳව ඩේටා ප්‍රොටෙක්ෂන් දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝකෙ විශාලව කියලා දෙනවා. මට මේ ගැන කතා කිරීමේ අයිතියක් තියෙනවා ICT සම්බන්ධයෙන් ඔය කියන NRM එක සම්බන්ධයෙන් ගිවිසුම් ගතවනේ 2018 දී මමයි ICT සම්බන්ධයෙන් බාර හිටපු අමාත්‍යවරයා. මේක පොට්ටපල් අමූලික ලැජ්ජ නැති බොරුවක් කිව්වා. මේවා තමයි නියම වෛරස්. ඔය ඩේටා වලටත් වෛරස් ගහනවා. දැන් මම කියලා දෙන මේ රටටත් වෛරසයක් ඇතුළු වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ වෛරස් එකෙන් එක කොටසක් තමයි මේ වෛරස්. මේ වෛරස් එකේ මූලික වෛරසය මම කියන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒකට මූලිකම හේතුව තමයි මේ മന്ത്രിතුමා මේ ඇමතිතුමා කිව්වා ඊයේ දවසේදී ලංකාවේ චන්න ජයසුමන කියන මන්ත්‍රීතුමා කිව්වා ඇමතිතුමා කිව්වා අපි මේ ENMR කියන සිස්ටම් එක හරියන්නේ නැහැ ඩිජිටල් ක්‍රමය හරියන්නේ නැහැ පරණ ක්‍රමයට යන්න ඕන කියලා නොදකින් ලෝකේ රටවල් ඩිජිටල් කරනවා අපි යනවා ගල් යුගයට අපි යනවා පසුපස්සට අපි කියනවා නෑ අපි ගන්න ඕනේ ඩොකියුමන්ට් වලින් අරන් අතින් අරන් ඇයි කාපිය හොරා තව අතින් ගන්න ඕනේ ඇයි ඒතොර ලියකියවිලි හදන්න පුළුවන් මොන ලෝකෙද ලැජ්ජයි යන්නේ ඇමරිකාවේ බොසා ගමේ ගිහිල්ලා බොසා මේ දවස්වල ගමේ ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. බොසා ගමේ ගිහිල්ලා නිව්යෝක් වල යන්නේ NVP මොකද NYPD කාර් මීමෝ ගාලා යනවා ඉස්සරහින්. ඇමරිකාවේ CIA එකෙන් දොර අරින්නේ යන්නේ එහෙ. හැබැයි මේ කියනවා නෑ අපි කරන්න ඕනේ ඩොකියුමන්ට් වලින් අතර ගන්න ඕනේ ඩිජිටල් නෙමෙයි. හැබැයි මොකද්ද සර් උනේ වියට්නාගේ සෙට් එකේ ඔය කෙනෙක් වියට්නාගේ ආපුවාම කිව්වේ Oracle database tools ගේන්න ඕනේ artificial intelligence කියලා. අපි tools නෙමෙයි stools බිම දාගෙන fools වෙලා දැන්. fools වෙලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම බය නැතුව කියනවා ලංකාවේ data protection law එකට draft bill එක ගෙනාවේ අපේ ආණ්ඩුවේ අපි. data protection law එකට. ඒ කියන්නේ data තමන්ගේ දත්ත ආරක්ෂා වෙන්න අපි දෙන ඇඟිලි සලකුණු වැරදුනොත් අපේ ඇඟිලි කපන්න ඕනේ. පිටරටකට අපේ ඇඟිලි සලකුණු ගියොත් ඒ ඇඟිලි සලකුණු ආයෙත් පාවිච්චි කරන්න බෑ. මේක සෙල්ලමක් නෙමෙයි. ජාතික ආරක්ෂාව ගැන කතා කරන මිනිස්සු පාස්කු ප්‍රහාරය ගැන කතා කරලා නිග්ලිජන්ස් ගැන කියලා මෛත්‍රීපාල සිරිසේනව හිරේ දාන්න කතා කරන
බවක් කියන්න ඕනේ චන්න ජයසුමනයි මේ ආණ්ඩුව ඉනමෙයිද මේ කතා කරන මේ ලියකියවිලි ගැන මම කියන්නම් ගරු කතානායකතුමනි මොකද්ද මේ ප්‍රොසෙස් එක මොකද්ද මේ ප්‍රොසෙස් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රොසෙස් එක තමයි මේ ලංකාවට ගේන බෙහෙත් එක රෙජිස්ට්‍රේෂන් මැනුෆැක්චරින් කරන ආයතනයක් මේ NMR එකේ යටතේ ENMR එකේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. මේකට මැනුෆැක්චර් කරන ලෝකල් හෝ එහෙම නැත්නම් ෆොරින් කම්පැනි රෙජිස්ටර් වෙන්න ඕනේ. මේ කොච්චර හොඳද විනිවිදද ඩිජිටලි කරන්න ඕනේ නිකන් Tamanටල මචං මෙන්න ෆයිල් එකේ රුපියල් 50000ක් තියෙනවා මේක දාලා වැඩේ කරපන් කියන ක්‍රමේ නෙමෙයි. මේක තමයි දියුණු තාක්ෂණ තියෙන ලෝකේ කරන ක්‍රම. එහෙම තමයි අපි පිළිගත්ත ලෝකයේ මිනිස්සු හැටියට පිළිගන්නේ. එහෙම කරනකොට US එකේ FDA approval තියෙනවනම් එහෙම නැත්නම් European Union එකේ යටතේ GDMA approval තියෙනවනම් local fees exempted. එහෙම තමයි ලස්සන පිළිවෙලක් තියෙන ක්‍රමයක් මේක. රුපියල් ඩොලර් 20000ක් ගන්නවා මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකට. මේ ප්‍රොසෙස් එක ඇතුලේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ ෆැක්ටරිය හොර ෆැක්ටරියක්ද ඒකේ දෙන බෙහෙත් එකේ ක්වොලිටිය මොනවාද එහෙම ෆැක්ටරියක් ඇත්තට තියෙනවද ඒ මුළු ප්‍රොසෙස් එකම වෙට් කරනවා. ඒ වෙට් කරන ප්‍රොසෙස් එක තමයි ඔය ඩිජිටලි ENMR එක තුලින් වෙන්නේ. දැන් මෙයා කියන හැවෙන්න එපාලු ෆයිල් ක්‍රමයට යන්නලු. මරු බඩුව මාර වියත් අලෝ මරු වියත් මාර වියත් ලෑන්ඩ් රෝවර් රෝම නෙමෙයි ගන්න පුළුවන් පවුල් පරම්පරා 8කට විතර. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක හොඳට අහගන්න. දැන් ප්‍රොෆෙසර් චන්න ජයසුමන ප්‍රොෆෙසර් වෙච්ච කෙනත් මම හිතන්නේ මනුස්ස නානක්කාර කියනකො පස්සේ කියන්නේ මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සෙප්තැම්බර් මාසේ ඉඳන් කිව්වා මේක සෙප්තැම්බර් මාසේ 2019 ඉඳන් ජූලි මාසේ 9 වෙනිදා තිබ්බ දත්තයි ඉරේසුනේ කිව්වා. ඔන්න බලන්න කිව්වා පට්ටපල් බොරුව මෙන්න මම මෙතුමාගේ කතාවම ගන්නම්. මෙතුමාගේ ඊයේ හැන්සාඩ් කතාවෙන් මම මේ කියන්නේ. මෙතුමාගේ කතාවෙන් මෙතුමා කියනවා ගරු විපක්ෂ නායකතුමනි මම මේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. මේ මැකිලා තිබෙන දත්ත මොනවද කියලා බොහෝ දෙනෙක් අහනවා. ඇත්තටම මේ පද්ධතියෙන් ෆයිල්ස් 5925 මැකී ගොස් තිබෙනවා. පෙනුමෙන් නැති කර තිබෙනවා. ඒ ෆයිල්ස් 5925 3117ක් 153ක්ම තියෙන්නේ සාමාන්‍ය ඔස්සල් සාමාන්‍ය ෆාමසි රෙජිස්ටර් කරපු අදාළ ලිපිගොනු. ඒවා ලියාවදිංචි කිරීමේ අදාළ ලිපිගොනු. ඒ වගේම තමයි පේටන්ට් අයිතිය තිබෙන නිව් කෙමිකල් එන්ට්‍රීස් වලට අදාළ ලිපිගොනුවක් මේ මැකී තිබෙන දත්ත තුල නැහැ. මොකද බුද්ධිමය දේපල වශයෙන් අපි සලකන්නේ විශේෂයෙන්ම පේටන්ට් අයිතිය තිබෙන දත්ත සහ ස්ථානයේ තිබුණාද නැද්ද කියන කාරණායි. ගරු පක්ෂ නායකතුමනි ඒ වගේම මේ පද්ධතියට දැම්මේ නැතයි කියන කාරණා මම පැහැදිලි කරන්නම්. මොන ආකාරයේ දත්ත මැකී ගොස් තිබෙනවද මොන වර්ගයේ ෆයිල්ස් මැකී ගොස් තිබෙනවද කියන එක බ්‍රේක් ඩවුන් එක ඇමුනුම් තුමේ දමා ඇත. ඔන්න ඇමුනුම් තුම. ඇමුනුම් තුන ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒ නිසා අවුලක් වුණාද දන්නේ නැහැ. Foreign manufacturing site approval for medicines. හරි? Foreign manufacturing sites මේ යාගේ ඇමුනුම මම කියවන්නේ මේ මෙයාගේ දාපු ඔන්න ලයිබ්‍රරියෙන් උදේ පාන්දර ඉල ගත්ත එක. Foreign manufacturing sites approval for medicines කීයද ෆයිල්? 143ක්. Foreign manufacturing sites for medicine medical devices. Medical devices. Sample ඒකත් 909ක්. Sample import license for medicines 462ක්. හරි ෆාමසි වල එක තියෙනවා 153ක්. ඒ මේ ලියලා දීපු ඒවා කියවන්න එපා ලොක්කා. ලියලා දීපු ඒවා කියවන්න එපා. කියවලා බලන්න මොකද්ද මේකේ තියෙන්නේ කියලා මේ ඉතුරු ලස්ට් එක. මේව තියෙනවා. අරගෙන බලන්න. මගේ කාලය නිසා මම තව එකක් කියන්නම්. මෙයා තව කතාවක් කියනවා. මෙයා මරු කතාවක් කියනවා. මෙයා කියනවා COVID-19 වසංගතයට අදාළ වෙන අත්‍යවශ්‍ය ඖෂධ හෝ වෛද්‍ය උපකරණ ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ නොවන බව. ඒ කියන්නේ COVID සම්බන්ධයෙන් කිසිම දෙයක් මම ඉල්ලනවා මේ ලංකාවේ මාධ්‍යයෙන් පුළුවන් නම් අර ඩිලීට් ජේලා හැම අකව සමාවෙන්න ඩිලීට් ජේ කිව්වේ නෑ අර කම්පැනියක් ඉන්නවනේ ලංකාවේ එයාට පුළුවන් නම් එයාගේ නාලිකාවේ පුළුවන් නම් පෙන්වන්න මේ කෑල්ල පුළුවන් නම් අභියෝග කරනවා මෙයා කියපු ඊයේ කිව්ව කතාවක් ඇන්ටිජන් සම්බන්ධයෙන් මෙතුමා කිව්වා කොවිඩ් සම්බන්ධයෙන් කිසිම දෙයක් ප්‍රොෆෙසර් ජයසුමන කිව්වා ENMR එක හරහාගෙන ආවේ නෑ කියලා මෙන්න මම සභාගත කරනවා මෙන්න මේක බලන්න මේක කියවන්න මෙන්න මේක දාලා තියෙන්නේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා registration of COVID-19 rapid antigen test kits all authorized agents of medical devices are hereby informed that National Medical Regulatory Authority
would entertain applications for registration COVID-19 rapid antigen kits on priority and expedited review basis. Listing by the WHO will be an added qualifications for such review. You are hereby advised to submit your application through ENMRA system. බම්බු දාලෝ කියවන්නේ අර මන්ත්‍රීලා කියලා ඕක තමයි බොරු කිව්වේ නෑ කියලා. බම්බුද කියවන්නේ? ඔවා දෙනවා හරිද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගැටලුව මේකයි එපික් සමාගම තමයි මේ ලංකාවේ කෝඩ් ඔටෝමේෂන් සිස්ටම් එක කරන්නේ. ඩිජිටල් ID එක කරන්නේ. ඉලෙක්ෂන් රිෆෝම් සිස්ටම් එක කරන්නේ. ඉමිග්‍රේෂන් එක කරන්නේ. බැංකු පද්ධතිය කරන්නේ. RMB එක කරන්නේ. මම තව එකක් කියන්නම් ගරු කතානායකතුමනි. දැන් සාමාන්‍යයෙන් කම්පියුටර් සිස්ටම් එකක් ගැන දන්න මිනිහෙක් ඉන්නවනම් මේ සිස්ටම් එක දැන් මේගොල්ලන් ඔපරේට් කරන්නේ Linux කියන සිස්ටම් එක. මේ Linux කියන සිස්ටම් එක තුල මම ඔබතුමාට කියන්න ඕනේ මේගොල්ලන්ගේ මේ සිස්ටම් එක එසේ සිස්ටම් එක නෙවෙයි තමයි ඔපරේටින් සිස්ටම් එක. මේ Linux එකේ Fedora කියලා තියෙනවා එකට. Linux Fedora කියලා කියනවා. මේ Fedora කියන සිස්ටම් එක හෙතම කොම්ප්ලිකේට් අපි Windows කියලා කියන සිස්ටම් එක වගේ සිස්ටම් එකක් නෙමෙයි. මේකේ කොමාන්ඩ් එකක් ගහපුවම නිකන් delete අර අපි පොඩි කාලෙම ඉගෙන ගන්න නැත්නම් shift control delete කියලා ගහපුවම delete වෙනවා ෆයිල් එක. shift control delete නෙමෙයි. delete j කියලා ගහපුවම සමහරට delete වෙනවා සමහර ඒවා. delete j කියලාත් ගහන්න පුළුවන්. හැබැයි delete j නෙමෙයි මේක. control shift delete කියලා ගහපුවම සාමාන්‍යයෙන් දන්න දේ delete වෙනවා. හැබැයි මේ Linux system එකේ delete කියලා ගහපුවම delete වෙන්නේ නැහැ. ඒකෙන් අහනවා පස් පාරක් විතර are you sure to delete? Are you sure to delete? මේක delete කරන්න සුදුසුද කියලා පස් පාරක් විතර අහනවා. එතකොට මේ පොර පිස්සෙක්ද පළවෙනි පාර වැඩ කරන එකද එහෙම පස් පාරක් අහදිත් අනේ කරපන් කියලා ඔබන්. ආගරු අන්න මිනිස්සු අහනවා මගෙන් ඒ මිනිස්සු කොහෙද ඉන්නේ කියලා. දැන් මේකට අල්ලගත්තේ එපික් එකේ CEO ව. දැන් මේ පුද්ගලයා delete කරපු පුද්ගලයා එක පුද්ගලයෙක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ පුද්ගලයා ওই පාස්වර්ඩ් එක දීලා තින්නේ 4 දෙනාටයි. ඒ පුද්ගලයා රෙසිග්නේෂන් එක දීපු මිනිහෙක්. ඒ ආයතනේ මාසෙකට ඉස්සෙල්ලා රෙසිග්නේෂන් දීපු මිනිහට ඔච්චර ඩේටා තියෙන එකට ඇක්සස් දුන්නේ කවුද? ඒ මිනිහා මොන මගුලටද රෙසිග්නේෂන් දීලා යන්න යන කම්පැනි කොයිද? අන්න එතන ගේම තියෙන්නේ. ඒ මිනිහා යන්න යන කම්පැනි තවත් yes we can කියලා මේගොල්ලන් ගන්නේ කැම්පේන් එකක්. සර්ගේ යාළුවෙක්. මම නියෝජ්‍ය කතානායකතුමාගේ සර් නෙවෙයි. අන්දර හොඳට වියලා. සර්ගේ සර් ඇවිල්ලා. නෑ නියෝජ්‍ය කතානායකතුමාගේ සර් ඇවිල්ලා. මෛත්‍රීපාල සිරිසේනනේ. මේ මෙයාගේ සර් නෙවෙයි. ඒ සර් නෙවෙයි. නියෝජ්‍ය කතානායකතුමාගේ සර් නෙවෙයි. අනිත් සර්. ලොකු සර්ගේ යාළුවෙක්. ඒ ලොකු සර්ගේ යාළුවා තමයි සර්. දැන් මේ ඇත්තටම වෙලා තියෙන්නේ එයා තමයි මම දැක්ක මේ ඊපෙරදී yes we can rat injection ගහලා දැන් හෙට වෙනකොට මේ ලංකාව අලුත් විදිහට එළි වෙනවා බය වෙන්න එපා ඒ කම්පැනියට යන්න පොර. ඒතකොට මේව සෙල්ලම් ඔබතුමාලා මේව විහිළු මේව බොරුවට කරපු දේවල් කියලා. ගරු කතානායකතුමනි මෙතුමා කියනවා කිසිම වැදගත් නැති දත්තයක් පිච්චුන්නේ නැහැ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙන්න ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකට මේ වෝහාරික CID එකෙන් දීපු කට උත්තරේ මේ දීපු උසාවියට දීපු ලියුම මම කියවනම් පොලිසියෙන් දීපු මේ ENMR පද්ධතිය මේ වෙනවිට විනාශ වී ඇති දත්ත තුල ජාතික ඖෂධ නියාමන කොමිසම් සභාවේ ලියාපදිංචි සඳහා ඉදිරිපත් කරනු ලබන ඖෂධ විද්‍යා උපකරණ සහ සීමස්ත නිෂ්පාදන අලෙවි ලියාපදිංචි සහ තත්ත්ව පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලබන ලේඛන වේ. එහිදී මෙම නිෂ්පාදිතයන්ට අදාළ සියලු නිෂ්පාදන රහස් වන අදාළ නිෂ්පාදනයේ සංයුතිය ඒ කියන්නේ මික්ස්චර් එක ටෙක්ස්චර් එක ඒ කියන්නේ ඒකේ හදන ඒගොල්ලන්ගේ රෙසිපි එක නිෂ්පාදන ක්‍රියාවලිය වැනි ඉතා සංවේදී තොරතුරු ඇතුළත් වේ. එසේම මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලය හා ICT ආයතනය සමග එපික් ආයතනයේ නියෝජිතයන් ඉදිරියේ සිදු කරන වෝහාරික දත්ත පිටිපත් කිරීමෙන් ලබාගත් ලොග් සටහන් අනුව මේ දත්තයන්ට අදාළ පද්ධතියේ ලොග් සටහන් විගණනයට පවා අවස්ථාවක් නොතබමින් සති 4ක් වැනි කෙටි කාලයකින් පවතින බව හඳුනාගත හැකි. කියන්නේ ඔබතුමාට විනාඩි 2යි තව. තවම විනාඩි 2ක් සප්පඩම විනාඩි 2ක් විතර දෙන්න තව. සර් මේක පොඩ්ඩක් හොඳට අහගන්න. දැන් සර් අපි අඩුම ගානේ
මොලේ නැති මෝඩන්ට කතා කරන්නේ ගරු නියෝජක කතානායකතුමනි සාමාන්‍යයෙන් ගරු නියෝජක කතානායකතුමනි සාමාන්‍යයෙන් ඩයලොග් එකේ නියෝජක කතානායකතුමනි ඩයලොග් එකේ අපේ ටෙලිෆෝන් බිල ඩයලොග් එකේ කවුරු හරි අපේ ටෙලිෆෝන් බිලට ලොග් වෙලා මගේ ටෙලිෆෝන් බිල කවුරු හරි බැලුවොත් මගේ ටෙලිෆෝන් බිල බලලා තිබ්බොත් ඩයලොග් ආයතනට අපි කම්ප්ලේන් එකක් කරොත් අපේ ටෙලිෆෝන් බිල බලපු එක කවුද කියලා ඩයලොග් එකට හොයන්න පුළුවන්. ඒ වගේ දැන් මේ පොලිසියෙන් කියන්නේ මම නෙමෙයි මේගොල්ලන්ගේ CID අපිට කරදර කරන මේගොල්ලන්ගේ CIDෙන් කියන්නේ ඒ CIDෙන් කියනවා ඒගොල්ලන් ඒ දත්තත් මකලයි කියලා. හරි ඒ කියන්නේ කවුද මේකට ඇතුල් වෙච්ච දත්තත් මකුවයි කියලා. දැන් මම දන්නවා හොඳටම එපික් ආයතනයේ අයිතිකරුවෝ විලා එපික් ආයතනයේ අයිතිකරුවෝ විලත් නයන දෙහිගම කියලා හොඳ මහත්තයෙක් එයා තමයි ලංකාවේ වැඩිම එක ලංකාවේ බැංකු විශාල ප්‍රමාණයක සොෆ්ට්වෙයාර් හදලා තියෙන්නේ මේ මහත්තයා. එයාට ලොකු ප්‍රශ්නයක් මේක එතුමා කරාද එතුමාගේ සේවකයෙක් කරාද එතුමාගේ සේවකයෙක්ව ලංකාවේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයෙක් කරාද කියන එක ප්‍රශ්නයක්. මට තියෙන තව ලොකු ප්‍රශ්නයක්. මේක තමයි ගරු නියෝජක කතානායකතුමනි ලොකුම කැතම ලැජ්ජ නැති වැඩේ තමයි මේ මහත්තයා අපේ කවුද මේ ජයසුමන මහත්තයා කිව්වා මේක අපේ කාලේ මෙතුමා කරපු හොරකම් වහන්න අපි අයින් කරගත්ත කියලා. දන්නේ කවුද බං ඔය කතා කරන්නේ? නෑ පේන්නේ මන්ත්‍රී කෙනෙක්ද කියලා බැලුවේ. ගරු නියෝජක කතානායකතුමනි මෙච්චර වැදගත් දෙයක් නියෝජක කතානායකතුමනි මෙච්චර වැදගත් දෙයක් කියනකොට අහගන්න තේරෙන්නේ නැත්නම් හරි පාපයක් මේ රටට. ගරු නියෝජක කතානායකතුමනි මේක තේරුම් ගන්න මේ කියන්න හදන කතාව මම මේ සොෆ්ට්වෙයාර් එක මේ ICT එකේ මේ ගවර්න්මන්ට් ක්ලවුඩ් එක සම්බන්ධයෙන් දන්න නිසායි කියන්නේ අපේ කාලේ නෙමෙයි මේක ඔන්ලයින් ගියේ අපේ කාලේ නෙමෙයි ට්‍රයල් පීරියඩ් එකක් විතරයි තිබුණේ මේක මම ඕන වගකීමක් ගන්නවා ජයසුමන මහත්තයෝ ජනවාරි මාසේ 20 තමයි ෆුලි ඔන්ලයින් මේක ගියේ හරිද එතකන් ගියේ ට්‍රයල් පීරියඩ් එකක් ඔබතුමා ICT ගේ ඕන තැනකින් අහන්න මම ඔබතුමාට කියන්නම් මේක කරපු දින ප්‍රමාණය PO එක දීපු දවසේ ඉඳන් කමිෂන් උනේ අප්‍රේල් 11 වෙනිදා PO එක දුන්නේ 19 වෙනිදා ජූන් මාසේ 2018 අපි සයින් කරේ ඊට පස්සේ 11 වෙනිදා ජනවාරි 2019 තමයි පර්සනල් යූසර් ලයිසන් වර්ක් ෆ්ලෝ එක පටන් ගත්තේ ඊට පස්සේ 19 වෙනිදා ජූන් 2019 තමයි ප්‍රොඩක්ෂන් එකේ අපි එක ෆේසස් තිබ්බා. එහෙම එකපාරට පටන් ගන්නෙ නැහැ. නමුත් මේක ෆුලි මැනුවලි ෆුලි ස්ටොප් කරලා ෆුලි ඔන්ලයින් ගියේ ජනවාරි මාසේ 2020. එතකොට කියන්නම් මේ දන්න කෙබර කියන්න. දන්නේ නැති මගුල් කියවන්න යන්න එපා. අනිත් එක ඒක නෙමෙයි ලොකුම ගේම. මම මේක කියලා වැඩි වෙලා කියන්නේ ඊට වඩා කියන්න දෙයක් නැහැ අප්පිරියයි. ගරු නියෝජක කතානායකතුමනි මෙන්න තමයි ඔන්න ලොකුම ගේම මම මේක කියලා අවසන් කරනවා කියන්න බෑ ඊට වඩා අප්පිරියයි වෛරසය අපිට බෝ වෙයි කියලා බයයි. ගරු නියෝජක කතානායකතුමනි ජූලි මාසේ 9 වෙනිදා මේක නැකෙන්නේ CIDට යන්නේ ජූලි මාසේ 23 වෙනිදා සති දෙකක් යනකම් බඩු මැකුණයි කියලාවත් එපික් එක කියලා නඩුවක් දාන්නේ නැහැ. ඒක තමයි පළවෙනි එක. දෙක ගරු නියෝජක කතානායකතුමනි අද වෙනකන් දැන් මෙයා කිව්වේ බෙහෙත් ගෙනාවේ නැහැ කියලානේ. මෙන්න ගිහලා තියෙන ටෙන්ඩර් ප්‍රමාණය. දැන් අර මිනිසුන්ට අරගේ රෙජිස්ට්‍රේෂන් උත් නැහැ. මෙන්න මේ ටික කාලෙට PPE කියන්නේ අර ඉටි කිට් අරෝමේව අර ඇඟ වහගෙන යන්නේ. ඒ ආරක්ෂිත PPE කිට් ෆේස් මාස්ක් තව විනාඩියක් ගත්තා. PPE ෆේස් මාස්ක් ඇන්ටිජන් එතකොට අර ඉන්ජෙක්ෂන් ගැහුවට සිරින්ජර් රෙපෙයි සිරින්ජර් ඒවා බෙහෙත් නෙමෙයි සිරින්ජර් බඩු හරි එතකොට සිරින්ජර් ඕනේ PCR ඔන්න ඔය ටිකේ විතර බිලියන 10ක් මම මේකට සභාගත කරනවා බිලියන 10ක් මේවල ටෙන්ඩර් අංක මේවල නම් මේවා පෞගේ මේවා බෙහෙත් නෙමෙයි ගරු කතානායකතුමනි මේ මහින්සක මිනිස්සු 12000ක් මැරනකොට මුන් මේ ගාන ෆේස් මාස්ක් එකෙන් මේ ගාන හැම දෙයකින්ම හොරා කරන වෛරසෙන් කොමිසම්බු කරන තිරිසන් පරාජාතියක් කියන එක බය නැතුව අපි කියනවා. ඒ නිසා මුන්ට හෙන හතම වදින්න ඕනේ. හෙන හතම
ගරු නියෝජක කතානායකතුමනි මේ දත්තම කන්නේ බම්බු ගන්න නෙමෙයි මේ රටක ඕන ලෝකනයක මිරා වෙන්න ඕනේ අපේ ෆෝන් එකේ අපි ෆොටෝ එකක් ඩිලීට් කරොත් ඒක යනවා ඩිලීට් අයිටම්ස් වලට ඒක ඊට පස්සේ ඩිලීටඩ් අයිටම්ස් වල ඩිලීට් කරන්න ඕනේ ඒක මේ iCloud එක ගන්න හොඳම නිදසුන ෆෝන් එකේ iCloud එක ඕන තැනක මිරා වෙනවා කොහොමද මේ බම්බු බොරු කියන්නේ අනේ අපිට අපි බබ්බුද අපිට ටූල්ස් කියනවා කෝ ජනාධිපති ටූල්ස් කරා හරිද ඒ නිසා මම අවසන් කරනවා අවසාන වශයෙන් කියනවා වෛරසයක් මේ රටට කොවිඩ් වෛරසයෙන් හම්බ කරපු උන් තමයි මේ රටේ ලොකුම වෛරසය කියමින් මම නිහඬනවා බොහොම ස්තුතියි